ආයිබෝවන්. දැන් අපි බලමු පාඩමට අදාළව කරන ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡාව. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසින් අහන්නේ භෞමික ශාකවල පරම්පරා ප්‍රත්‍යාවර්තන යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? දැන් ඔයගොල්ලෝ දන්නවා පරම්පරා ප්‍රත්‍යාවර්තන කියන්නේ මොකක්ද කියලා. ජන්මාන ශාක පරම්පරාවෙන් පටන්. පුරුදු එකනේ. එහෙනම් ඒකෙන් පටන් ගන්න. ඒක ඔයාලට ඕනනම් බීජ ශාක පරම්පරාවෙන් පටන් අරන් මේක විස්තර කරන්න පුළුවන්. නමුත් දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ ජන්මාන ශාක පරම්පරාවෙන් පටන් ගන්න නිසා අපි එතනින් පටන් අරන් පස්සට එමු. ඒ නිසා ඒක ගුණ ජන්මාන ශාක පරම්පරාවෙන් ද්විගුණ බීජ ශාක පරම්පරාව ඇතිවීම තමයි පරම්පරා ප්‍රත්‍යාවර්තන කියලා කියන්නේ. මේක සිද්ධ වෙන්නේ කොහොමද? එක ජීවන චක්‍රයක් තුලදී. ඒක භෞමික ශාකවල එක ජීවන චක්‍රයක් තුලදී ඒක ගුණ ජන්මාන ශාක පරම්පරාවෙන් ද්විගුණ බීජ ශාක පරම්පරාවක් ඇතිවීම තමයි පරම්පරා ප්‍රත්‍යාවර්තනය කියලා කියන්නේ. ඒතර එකකින් අනික ඇති වෙනවා කියලා ලිව්වොත් හොඳටම ඇති. ඊට පස්සේ අහනවා පරම්පරා ප්‍රත්‍යාවර්තනය පෙන්වන භෞමික ශාකයේ උදාහරණයක් සපයන්න. ඒක ඉතාමත්ම ලේසි. ඔයාලට පොගුණාටම ලියන්න පුළුවන්. අපි තාම ඉගෙන ගත්තේ නැහැ. නමුත් මම හිතනවා ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඇති කියලා. ඊළඟට ඔයාලට සෙලජිනියලා ලියන්න පුළුවන්. ඔයාලට සයිකස් ලියන්න පුළුවන්. මොකද අපි දන්නවා සියලුම භෞමික ශාක පරම්පරා ප්‍රත්‍යාවර්තනය පෙන්වනවා කියලා. ඒතර ඒකත් හරි. ඊළඟට තුන්වෙනි කොටසින් අහන්නේ හරිත ඇල්ගී සහ භෞමික ශාක අතර ඇති සමානකම් සඳහන් කරන්න. අපි කතා කරා මේක. හරිත ඇල්ගී සහ භෞමික ශාක අතර තියෙන සමානකම්. මතකද ඔයගොල්ලන්ට? පළවෙනි එක අපි ලියමු. ක්ලෝරොෆිල් A තියෙනවා B තියෙනවා ඊට පස්සේ සැන්තෝෆිල්ස් තියෙනවා කැරටිනොයිඩ්ස් තියෙනවා. අපි ඔක දැක්කා. ආයෙ මොනවද අපි දැක්කේ? දෙගොල්ලම ස්වපෝෂී. ඊළඟට අපි තුන්වෙනි එක දැක්කා අතිරේක කාබෝහයිඩ්‍රේට් පිෂ්ඨීය වශයෙන් තැන්පත් වෙනවා. පිෂ්ඨීය වශයෙන් තැන්පත්. ඊළඟට අපි දැක්කා සෙලියුලෝස් බිත්ති තියෙනවා. සෙලියුලෝස් සෛල බිත්ති තිබේ. දැන් මේ වගේ සමානකම් අපි දැක්කා. ඊළඟට මේගොල්ලන් තව එකක් තමයි හරිත ලව දක්නට ආකාර දෙකේම ওই ටික දැක්කා. මේ තමයි හරිත ඇල්ගී සහ භෞමික ශාක අතර ඇති සමානකම්. මේ ප්‍රශ්නේ ඊළඟ කොටසේ හරිත ඇල්ගී සහ භෞමික ශාක අතර ඇති අසමානකම් සඳහන් කරන්න. අපි ඒකත් බලමු. හරිත ඇල්ගී ලක්ෂණය. දැන් විභාගයේදී මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඔයගොල්ලන්ට බෑ මේ විදියට ලියන්න. බගු ගහලා මෙහෙම මොකක් හරි ලක්ෂණයක් ගන්නවා මෙතන ඇත මෙතන නැත ඊළඟට මෙතන නැත මෙතන ඇත කියලා ඒ වගේ එහෙම ලියන්න බෑ. එදා විභාගයට පිටු සපයන දීපු කොලයක කටුවට මේක ඔයගොල්ලෝ ලියාගෙන ඊට පස්සේ මේගොල්ලෝ වචන වලට පෙරලන්න වෙනවා. දැන් ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් නම් එතනම ටක් ගාලා මෙහෙම එක වගන්ති වලින් මේවා ලියන්න ඕනේ ඕගොල්ලෝ. මේ වගේ මොග් ගහලා ලියන්න බෑ. එහෙම නැතුව ඒ කරුණක් කරනවා ඒ කරුණ සාකච්ඡා කරනවා. එහෙම තමයි විභාගෙදී ලියන්නේ. ඒක මත තියාගන්න. හේතුව තමයි මෙහෙම ඔයගොල්ලෝ ලියුවොත් එහෙම ඔයගොල්ලෝ ලියනවා ඇත නැත නැත ඇත. එහෙම. ඒක වැරදි. ඒතකොට ලකුණු හම්බෙන්නේ නැහැ. අපි පැහැදිලිවම ලියන්න වෙනවා. අපි මෙතන ගත්තොත් එහෙම දේහය අපි දැක්කා හරිත ඇල්ගී වල ඒක සෛලිකය. හෝ බහුසෛලිකය. මේගොල්ලන්ගේ බහුසෛලික. මේ වගේ එකක් ලියුවොත් ඔයාලට ලියන්න පුළුවන් භෞමික ශාක සහ හරිත ඇල්ගී සැලකූ කල භෞමික ශාකවල දේහය බහුසෛලික වන අතර හරිත ඇල්ගී වල දේහය ඒකසෛලික හෝ බහුසෛලික වේ කියලා තියනවා. તો ලේසිනේ. ඒතකොට මෙහෙම ලියනවට වැඩිය ඒ විදිහට ලියන එක ඉතාමත් හොඳයි. ලකුණු ඔක්කොම හම්බෙනවා. ඊට පස්සේ පරිසරය ගත්තොත් මේගොල්ලන්ගේ ජලජ මේගොල්ලන්ගේ භූමයක් භෞමික සමහරක් ජලජ
අපි ඊළඟට ගමු උපස්තරයට සවි වීම හෝ නොවීම. මේගොල්ලෝ ඇත්තෙම උපස්තරේ සවි වෙන්නේ නැහැ, පා වෙනවා. මේගොල්ලෝ උපස්තරයට සවි වී කියන්නේ ඔත්. එනි බොහෝමයක් ආකාර. බොහෝමයක් ආකාර. ඊළඟ ලක්ෂණ පිළිබඳ දීර්ඝ සංවිධානය. මේගොල්ලන්ගේ සූත්‍රිකාකාර හෝ තලස්. මේගොල්ලන්ගේම නෑ කඳ තියෙනවා, වත්ව තියෙනවා, මුල් ඊට පස්සේ වර්ණක ගත්තොත් මේගොල්ලන්ගේ මෙන්න මේක තියෙන ෆයිකෝ විලි ඇත පටක වල ස්වභාවය සත්‍ය පටක නැත්නම් කියන්නේ සනාල් පටකේව දකින්න මෙන්නේ මේගොල්ලන්ගේ බූට්‍රිසුසි වල සත්‍ය පටක ඇත. ඉතින් මේ වගේ අපිට හරිතැල්ගි සහ භෞමික ශාක දක්වන සමානකම් සහ අසමානකම් සාකච්ඡා කරන්න පුළුවන්. දැන් මේ වගේ කාරණා ගත්තොත් ඔයගලන්ට එකේ මෙහෙම වග් ගහලා නම් කරන්න බෑ. එක එක කාරණා වෙන වෙනම ලියන්න වෙනවා. දැන් අපි මේ ප්‍රශ්නේ ඊළඟ කොටසට යමු. 1B ගොඩබිමේ ජීවත් වීමට භෞමික ශාක දක්වන අනුවර්තන 4ක් සඳහන් කරන්න. දැන් ගොඩබිම ජීවත් වීමට භෞමික ශාක දක්වන අනුවර්තන මොනවද කියලා ඔයගොල්ලන් ඇහුවොත් අපි දන්නවා. බලමු. භෞමික ශාක දක්වන අනුවර්තන. මොනවද? පළවෙනි එක තමයි අපි දැක්කා ඉටි සහිත උච්චාරණයක් තියෙනවා. උච්චාරණය තිබීම. මේක දැක්කා. දෙක වායු හුමාරුවට පූටිකා විකසනය. මේ කොහෙද තියෙන්නේ? පත්‍රවල යටි පැත්තේ සහ ලපටි කඳන් වල. ඊට පස්සේ අපි දැක්කා පත්‍රවල වර්ගඵලය. ඉහළිම ස්ථානවල පත්‍ර වර්ගඵලය අඩු වෙලා ගියා. ජලය වැඩියෙන් තියෙන තැන ස්ථානවලදී වර්ගඵලය වැඩි වෙනවා. අපි පත්‍ර වර්ගඵලය ඒ පරිසරය අනුව වෙනස් වීම. අපි දැක්කනේ ඒක. ඊළඟ 4 තමයි වඳ සෛල ස්තරයකින් ජන්මානුදානි සහ වර්ධනය වන කලලය ආරක්ෂා වීම. මේ වගේ අනුවර්තන අපි භෞමික ශාක දක්වනවා කියලා ඉගෙන ගත්තා. දැන් මේව ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. එතකොට පහසුවෙන් ප්‍රශ්න වලට පිළිතුරු දීමේ හැකියාවක් ඕන ලැබෙනවා. දැන් බලමු ඊළඟ එක. ඒක ගුණ පරම්පරාව යන කුමක්ද? දැන් ඊට පස්සේ ප්‍රශ්නයක් අහනවා ඒක ගුණ පරම්පරාව කියන්නේ මොකක්ද කියලා. ඊළඟ ඒකේ අනික් කොටසින් අහනවා දී ගුණ පරම්පරාව යන කුමක්ද කියලා.
ඒක ගුණ පරම්පරාව සහ දී ගුණ පරම්පරාව. දැන් මේක ඉගෙන ගන්න අපි දැන් ඒ ගුණ පරම්පරාව කියන්නේ මොකක්ද කියලා බලමු ඉස්සෙල්ලා. දැන් මවක් ඉන්නවා. මේ. එයාගේ දහය සෛලවල තියෙන වර්ණ දේ 46ක්. නමුත් මේ තියෙන්නේ දහය සෛලවල. නමුත් එයාගේ ජන්මාණු වල තියෙන්නේ මේකෙන් භාගය. කියන්නේ 23යි. ඔය මිනිසාගේ ගත්තොත්. එතකොට අපිට ගන්න පුළුවන් පියාගේ දහය සෛලවල තියෙන මේ ප්‍රමාණය. එතකොට එයාගේ ජන්මාණු වල තියෙන්නේ මෙන්න මේ ප්‍රමාණය. ඕකනේ. මෙහෙමයි තියෙන්නේ. මේ දෙක එකතු වුණාන් පස්සේ තමයි හැදෙන යුක්තාණුවේ තමයි ආයේ සම්පූර්ණ වර්ණදී සංඛ්‍යාව කියන්නේ 46ම සෑදෙන්නේ. ඒතකොට මෙන්න මේ අවස්ථාව අපි ගත්තොත් මෙයාට අපි කියනවා ඒක ගුණයි කියලා. දැන් මෙයාගේ මේ ජන්මාණු වල තියෙන අවස්ථාව ගත්තොත් අපි කියන්නේ ඒක ගුණයි කියලා. ඒතකොට කිසියම් ජීවියෙක්ගේ දේහයේ ඒක ගුණ කියන්නේ මේ එක සෙට් එකක් විතරක් තියෙනවා නම් ඒ ජීවි පරම්පරාව අපි කියනවා ඒක ගුණ පරම්පරාව කියලා. දැන් මේකට ඉංග්‍රීසියෙන් කියනවා මේ අවස්ථාවට හැප්ලොයිඩ් කියලා. ඒතකොට මේ අවස්ථාවට අපි කියනවා ඩිප්ලොයිඩ් කියලා. දැන් ආපහු මේ ඩිප්ලොයිඩ් අවස්ථාව හැදෙන්නේ මෙන්න මෙතෙන්දි. මෙතෙන්දි ආපහු ඩිප්ලොයිඩ්. එහෙම නැත්නම් 2n. මෙතන n. මෙතන 2n. ඒතකොට මෙන්න මෙතන තියෙන්නේ අපි කියන තනි එක කාණ්ඩයක් විතරයි. මොකද පියාගේ දහය සෛලවල තියෙන 46 ඌණනට භාජනය වෙලා හැදෙනවා මේ වගේ ජන්මාණු වල. ඒවයි තියෙන්නේ පියාගේ තිබූ ගානේ භාගයයි. එතකොට අපි ඒකට කියනවා මේකට කියනවා single set of chromosomes කියලා. මේක haploid. ඔය වගේම තමයි මෙතන. මෙතෙන්ද අපි කියනවා මේ තමයි diploid. මේ අවස්ථාව අපි කියනවා haploid කියලා. එහෙම නැත්නම් single set of chromosomes. මෙතෙන්දි මේ තියෙන මේක අන්න මෙන්න මෙතෙන්දී අපි කියන ආය ඩබල් සෙට් එකම තියෙන සම්පූර්ණ තියෙනවා. ඒතර කිසියම් ජීවියෙකුගේ දේහේ මේ වගේ ඒක ගුණ වර්ණ දේහ විතරක් තියෙන අවස්ථාවක් තියෙනවා නම් ඒ ජීවි පරම්පරාව අපි කියනවා ඒක ගුණ පරම්පරාවක් කියලා. ඒතර අපි දැන් ශාකවල අපි දැක්කා ජන්මාණු ශාක පරම්පරාව ඒක ගුණයි. ඒක තමයි උදාහරණය. ඊළඟට අහනවා දීගුණ පරම්පරාව යන කුමක්? දීගුණ පරම්පරාව කියන්නේ සම්පූර්ණ වර්ණ දේහය කොට්ටාශයෙම තියෙන පරම්පරාවක්. ඉතින්දී ඒගොල්ලන්ගේ තියෙන්නේ දේහේ සම්පූර්ණ වර්ණ දේහ කණ්ඩායමක් තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? පියාගෙන් ආපු කොටසත් මවගෙන් ආපු කොටසත් මේ දෙකම එකතු වෙලා හැදෙන ද්විගුණ අවස්ථාව අපි ද්විගුණ පරම්පරාවේ දකින. උදාහරණය බීජාණු ශාකේ. බීජාණු ශාකේ අපි කියන්නේ 2n. ඒ කියන්නේ මවගෙන් ආපු ජන්මාණු කොටස සහ පියාගෙන් ආපු ජන්මාණු කොටස දෙකවලම ඒ ජීවීන්ගේ බීජාණු ශාකය අපි දකින. ඊළඟට අහනොත් හතරවෙනි එක ඊට 2 සහ 3 ඔබ සඳහන් පරම්පරාවලට උදාහරණේ බැගින් තපයන්. ඒතර ඒගොල්ලෝ පරම්පරාව තමයි ජන්මාණු ශාක පරම්පරාව. දීගුණ ශාක පරම්පරාව තමයි බීජාණු ශාක පරම්පරාව. මේ ප්‍රශ්නේ ඊළඟ කොටසට යනවා. පරම්පරා ප්‍රත්‍යාවර්තන ආකාර සඳහන් කරන්න. පරම්පරා ප්‍රත්‍යාවර්තන ආකාර අපි දෙකක් දැක්කා. එකක් තමයි සමරූපී පරම්පරා ප්‍රත්‍යාවර්තනය. අනික තමයි විෂම රූපී පරම්පරා ප්‍රත්‍යාවර්තනය. එතකොට අපි බෙදා ගන්න පුළුවන් පරම්පරා ප්‍රත්‍යාවර්තනය ප්‍රධාන කොටස් දෙකක්. සමරූපී සහ විෂම රූපී. ඒක ලියන්න පුළුවන්. පරම්පරා ප්‍රත්‍යාවර්තනය පරම්පරා ප්‍රත්‍යාවර්තනය ලියන්න. දිගටම ලියන්න මේක. මම මේ කෙටියෙන් ලිව්වේ. ඒකේ දෙවෙනි කොටස ගන්න ඒ එකිනෙකක් කෙටියෙන් විස්තර කරන්න. ඒතර සමරූපී පරම්පරා ප්‍රත්‍යාවර්තනය කියන්නේ මොකක්ද? අපි කතා කරා ඒගොල්ලන්ගේ පරම්පරා ප්‍රත්‍යාවර්තනයේදී ජන්මාශාක පරම්පරාවේ රූපාකාරයත් බීජාශාක පරම්පරාවේ රූපාකාරයත් දෙකම එක හා සමානයි.
කිසියම් ශාක විශේෂයක ජන්මාන් ශාක පරම්පරාවත් බීජාන් ශාක පරම්පරාවත් රූපාකාරයෙන් එක හා සමාන නම් අපි කියනවා සමරූපී පරම්පරා ප්‍රත්‍යාවර්තනය තමයි එතන අපි දකින්න ලැබෙන්නේ කියලා. ඊළඟ එක තමයි එතන විෂම රූපී පරම්පරා ප්‍රත්‍යාවර්තනය. එතෙන්දි මොකක්ද වෙන්නේ එතකොට? ජන්මාන් ශාක පරම්පරාව රූපාකාරයෙන් බීජාන් ශාක පරම්පරාවෙන් වෙනස්. ඒ කියන්නේ පරම්පරා ප්‍රත්‍යාවර්තනය සිද්ධ වුණාට ඒ ජන්මාන් ශාකයේ සහ බීජාන් ශාකයේ එකිනෙක රූපාකාරයෙන් වෙනස්. ඒ අවස්ථාවේ අපි කියනවා විෂම රූපී පරම්පරා ප්‍රත්‍යාවර්තනය කියලා. ඊළඟ ප්‍රශ්නේ ගන්න ජන්මාන් ශාකයේ සහ බීජාන් ශාකයේ අතර දක්වන ලැබෙන වෙනස්කම් කෙටින් සඳහන් කරන්න. බීජාන් ශාකයේ ජන්මාන් ශාකයේ අතර තියෙන වෙනස්කම් මොනවද? ජන්මාන් ශාකයේ ඒක ගුණයි. බීජාන් ශාකයේ ද්වි ගුණයි. ඔක තමයි ප්‍රධානම වෙනස. අපිට ඕන ලියන්න පුළුවන් ජන්මාන් ශාකයේ නිෂ්පාදනය කරනවා ජන්මාන්. බීජාන් ශාකයේ නිෂ්පාදනය කරනවා බීජාන්. අපිට මේ දෙක ලියන්න පුළුවන්. ඊට පස්සේ ආනවා ඒක ගෘහී ජීවීන් යන මොනවාද? ඊළඟ කොටසින් යනවා ද්විග්‍රහී ජීවීන් යන මොනවාද? ඒක ගෘහී සහ ද්විග්‍රහී බලමු. ඒක ගෘහී ජීවීන් කියන්නේ කවුද කියලා. ඒ වගේම අපෙන් අහනවා ද්විග්‍රහී ජීවීන් කියන්නේ කවුද කියලා. දැන් මේක ඉතාමත්ම ලෙහෙසියෙන් අපිට කතා කරන්න පුළුවන් මාතෘකාවක්. අපි මම කියව එක ගෙදර ඉන්නේ. මේ තමයි ගියේ. මට තියන ලේසි එතකොට. එතකොට ඒක ගෘහී. දෙන්නම ඉන්නේ එක ගෙදර. අපි හිතමු මේ පිරිමි එක්කලා කියලා. එතකොට මේ ගෑන් එක. તો මේ දෙන්නම ඉන්නේ එක ගෙදර. તો මෙයා ගෑන්. මෙයා පිරිමි. දෙන්නම ඉන්නේ එක ගෙදර. ඔය එක ගෘහී. તો ද්විග්‍රහී කියලා කිව්වොත් මොකද තාත්තේ? මේ දෙන්න ඉන්නේ ගෙවල් දෙකක. તો මේ ගෙදර ඉන්නවා මෙයා. අනිත් ගෙදර ඉන්නවා මෙයා. පිටින් මේක තව ලස්සන කරමුකෝ. ඔය වත්. තුර ගෙවල් දෙකක ද්විග්‍රහී. මේ දෙන්නම ඉන්නේ එක ගෙදර. ඒක ගෘහී. හරි? તો මෙයා ඒක ගෘහී කියලා කියන්නේ මොකක්ද? ලිංගික. ද්විග්‍රහී කියන්නේ මේකක් ඒක ලිංගික. මෙයාත් ඒතර ඒක ලිංගික. ඒක ගෘහී සහ ද්විග්‍රහී කියන උමකට පැටලෙන මේක පටල ගන්න එපා. දෙන්නම එකට ඉන්නවා. එකට සිටි. මෙතන වෙනම සිටි. ඒක පටල ගන්න එපා. මේක පටල ගත්තොත් අමාරුවේ වැටෙනවා ඕගොල්ලෝ. ඉතින් මේක ඉතාමත්ම ලේසි දෙයක්. ඒක ගෘහී ජීවියෙක් කියලා කියන්නේ එක ජීවියෙකුගේ දේහේ ස්ත්‍රී සහ පුරුෂ ප්‍රජනක ඉන්ද්‍රිය දෙකම තියෙනවා. ඒතකොට ද්විග්‍රහී කියලා කියන්නේ එක ජීවියෙකුගේ ස්ත්‍රී ලිංගික අවයව තියෙනවා අනිත් ජීවියාගේ පුරුෂ ලිංගික අවයව තියෙනවා. ඒතර එක ජීවියෙකුගේ තියෙන දේහේ ස්ත්‍රී හෝ පුරුෂ ලිංගික අවයව වලින් එක ආකාරයක් විතරයි. ඒතර ඒක ගෘහී ජීවියෙක්ට උදාහරණයක් කියලා කිව්වොත් ඔයගලන්ට දෙන්න පුළුවන් ගැඩවිල. ගොළු බෙල්ල. එතකොට ඒවා ඒක ගෘහී. ද්විග්‍රහී ජීවියෙක්ට ඔයගලන්ට උදාහරණයක් වශයෙන් දෙන්න පුළුවන් මිනිසා. ඒ වගේ ශීරපාය. සත්‍ය අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා පාඩමට අදාළව කියන රචනා ප්‍රශ්න සාකච්ඡා. මේ ප්‍රශ්නේ කියන්නේ භෞමික ශාකවල මූලික ජීවන චක්‍රය සුදුසු රූපසලක් ආදාන විස්තර කරන්න. දැන් භෞමික ශාකවල ජීවන චක්‍රය කොයි වගේද? අපි ඉගෙන ගත්තා ඒක. මතකද? විශාල දෙයක් මේ අරකම තමයි තියෙන්නේ. ජන්මාණු ශාකයක් තියෙනවා. ඒකෙන් හැදෙනවා තුන් ජන්මාණු මෙයාගේම හැදෙන්න ඉඩ තියෙනවා ඡායා ජන්මාණු ඊට පස්සේ මේවා දෙක එකතු වෙනවා
ඒකතු වෙන ක්‍රියාවට අපි කියනවා සංසේචනය කියලා. ඊට පස්සේ එකෙන් හැදෙනවා යුක්තාණුව. යුක්තාණුවෙන් හැදෙනවා කලලය. කලලෙන් හැදෙනවා බීජාණු ශාකය. බීජාණු ශාකිත බීජාණු දානි. බීජාණු දානි වල තියෙන බීජාණු මාතෘසෛල ඒවා උණුනේට භාජ්‍ය වල හැදෙනවා බීජාණු ප්‍රෝහණය වෙලා ජන්මාන ශාකය හැදෙනවා. මේක තමයි මූලික ආකාරය. එතකොට අපිට ලියන්න පුළුවන් මෙතන n මේක 2n මෙතන 2n මේක 2n මෙතන n. අවශ්‍ය නම් ඔයාලට පුළුවන් සටහන් කරන්න මෙතන ජන්මාන දානි ජන්මාන මාතෘසෛල ජන්මාන දානි වල තියෙන මාතෘසෛල ඒවෙන් තමයි උන් ජන්මාන හැදෙන්නේ. ඒව හැදෙන්නේ මෙතන හැදෙන්නේ අණුවලින්. ඊට පස්සේ සංසේචනයෙන් පස්සේ මෙතන යුක්තාණුවක් හැදෙනවා. යුක්තාණුව මේ සෛලය අණුවලින් බෙදලා තමයි කලලය හැදෙන්නේ. තව තවත් සෛල හැදෙන අණුවලින්. ඊට පස්සේ බීජාණු ශාකය මෙතෙන්දී උණුනේ වෙනවා. උණුල බීජාණු හැදෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මොකක්ද? බීජාණු දානිය බීජාණු මාතෘසෛල. તો බීජාණු මාතෘසෛල උන්නේ භාජන තමයි බීජාණු හැදෙන්නේ. මේක තමයි සාමාන්‍යයෙන් ශාකවල මූලික ජීවන චක්‍රය. ඊට පස්සේ බීජාණු ප්‍රෝහණය වෙනවා. ප්‍රෝහණය වෙලා ඊට පස්සේ ජන්මාන ශාක හැදෙනවා. එතෙන්දී දිගටම හැදෙන්නේ අණුන. මේක තමයි මූලික ජීවන චක්‍රය. ඊට පස්සේ දැන් මෙහිම එකක් තමයි ඔයගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ වගේ එකක් භෞමික ශාකවල මූලික ජීවන චක්‍රයේ සුදුසු රූපසරහන් ආධාරයෙන් විස්තර කරන්න. තාමත් පහසුයි. ඔයා මේ රූපසරහන් ඇඳගත්තාන් පස්සේ ඔයාට පුළුවන් මේ එකිනෙකක් පැහැදිලිව විස්තර කරන්න. ඒ විස්තර කිරීමේදී ඔයාට පටන් ගන්න වෙනවා එක තැනකින්. අපි හිතමු වඩාත්ම හොඳයි ජන්මාන ශාකෙන් පටන් ගන්නවා නම් එතකොට ඔයාට පුළුවන් මෙහෙම කරන්න. දැන් මේ පටල ගන්න නැතුව පිළිවෙලකට මේ පියවරෙන් ඊළඟ පියවර, ඒ පියවරෙන් ඊළඟ පියවර, ඊළඟ එහෙම පියවරෙන් පියවර විස්තර කරන යන්න ඕනේ. ඉතින් මේ ජන්මාන ශාකය ගැන ලියනවා ඔයා. ජන්මාන ශාකය ගැන ලියනවා. ජන්මාන ශාකය මෙහෙමයි, ඒක ගුණයි. ජන්මාන ශාකයේ තියෙනවා ජන්මානු දානි, ජන්මානු දානි වල ජන්මානු මාතෘසෛල, මානු හදනවා. ඒ ටික ඔයාලා ලියන්න පුළුවන් එක කොටසක. ඊට පස්සේ ඔයාලා ලියන්න පුළුවන් සංසේචනය ගැන ලියන්න පුළුවන්. සංසේචනයේදී ඒ ශාකයෙන් නෙවෙයි බොහෝ වෙලාවට ඒ ජන්මානු සංසේචන වෙන්නේ වෙනත් එවැනිම ජන්මානු ශාකයක තියෙන ජන්මානුවක් සමග එකතු වීමෙන් තමයි සංසේචනය සිද්ධ වෙන්නේ කියලා පුංසා ජාය වලට සඳහන් කරලා ලියන්න පුළුවන්. ඒක සංසේචනය ගැන ලියනවා දෙකක් එකතු වෙනවා. අපි ඒක සංසේචනය කියලා කියනවා. ඒ සංසේචනයෙන් හැදෙනවා ද්විගුණ යුක්තාණුවක්. ඊට පස්සේ ඒ යුක්තාණු ගැන ලියනවා. ඒක ද්විගුණයි. ඒක අණුන විභාජනට භාජන කලලේ හැදෙනවා. තව තවත් සෛල බෙදෙනවා. තව තවත් සෛල බෙදෙනවා. ඒ සෛල බෙදෙන්නේ අණුනනේ. අවසානයේදී එය බීජාණු ශාකයක් බවට පත් වෙනවා. ඊට පස්සේ බීජාණු ශාකය යන වෙනම ලියනවා. බීජාණු ශාකය ද්විගුණයි. ඒත් බීජාණු ශාකය තවදුරටත් වර්ධනය වෙලා අවසානයේ අපිට දකින්න ලැබෙන බීජාණු දානි. ඒත් බීජාණු දානි වල බීජාණු මාතෘසෛල තියෙනවා. බීජාණු මාතෘසෛල ඌණනේට භාජන වෙනවා. පැහැදිලිව සඳහන් කරන වෙන ඌණනේ. ඉතින්දි හැදෙනවා බීජාණු. බීජාණු එතකොට ඒක ගුණයි. ඒත් බීජාණු අයත් වෙන්නේ ජන්මාන ශාක පරම්පරාවට. ඒකට ලියන්න පුළුවන්. බීජාණු ප්‍රෝහණය වෙලා කෙලින්ම ජන්මාන ශාකය හැදෙනවා. ඉතින් ඒ අධීර ටික වань පැහැදිලිව විස්තර කරන්න සිද්ධ වෙනවා. එකින් එක විස්තර කරන්න ඕනේ. එතෙන්දී ඔයාලට අවශ්‍යම නම් ඔයාලට ඕන 1 2 3 ඒ වගේ අංක දා ගන්න පුළුවන්. අවශ්‍යම නම්
එතකොට පළවෙනි පියවරෙන් පෙනෙන්නේ අන්න ඒ වගේ ලියන්න. දෙවෙනි අවස්ථාවෙන් මම සඳහන් කරන්නේ, තුන්වෙනි අවස්ථාවේ මම සඳහන් කරන්නේ, හතරෙන් මම සඳහන් කරන්නේ, පහෙන් මම සඳහන් කරන්නේ කල්යයි. අන්න ඒ වගේ ලියන්නත් පුළුවන්. හැබැයි ඒ දාන ඉලක්කම් සහ මේ දෙකයින් මේ n එක පටල ගන්න බෑ. එහෙම පැටලුනොත් එimhe ඔයාලට ලියවෙන්නේ ඔයාලට වෙනස් දෙයක්. ඒ වගේ නොවෙන්න පැහැදිලිව එකින් එක විස්තර කරන්න. එතකොට තනික රචනා ප්‍රශ්නයක් නේ. රචනා ප්‍රශ්නේ වලට කරුණු වෙන වෙනම ලියන්න පුළුවන් නම් හොඳයි. ඔක්කොම කරුණු එක ගොඩේ ලියනවට වැඩිය එක කරුණක් සඳහා එක කොටසක් අපි වගන්ති කීපයක් භාවිත කරනවා. ඊට පස්සේ ඊළඟ කරුණු ලියන්න අපි වෙනම ඡේදයකින් පටන් ගන්නවා. ඒ ඊළඟ කරුණු ලියන්න තවත් ඡේදයකින් පටන් ගන්නවා. එහෙම ලියපුවම ඉතාමත්ම පැහැදිලි. ඔයාට පැටලෙන්නේ නැහැ. ඔයාට උනත් ආපහු බලාගෙන යනකොට ටක් 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 ගාලා කියව ගන්න හැකියාවක් ලැබෙනවා. අනික දැන් රචනා ප්‍රශ්නයක්නේ. රචනා ප්‍රශ්නයක් පටන් ගන්නකොට හැම වෙලාවෙම මම කිව්වා අලුත් පිටුවක ඉහළින් පටන් ගන්න කියලා. කවදාවත් කලින් රචනා ප්‍රශ්න ඉවර කරලා ඒක යටින් මේ ප්‍රශ්නයට ඉඩ තිබ්බත් පටන් ගන්න එපා. ඒ ඉඩ අතාරින්න ඕන. ලිවීමට කොළ උගන්න ලැබෙන නිසා ඒ කොලේ ඊටු ටිකක් තියෙන එක අතහැරලා දාලා අලුත් කොලයක උඩින්ම පටන් ගන්න ලොකුවට අංක දාලා. එතෙන්දී ප්‍රධාන අංක සහ අනු අංක ගැන ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. ප්‍රධාන අංක සහ අනු අංක පටලන්න එපා. මුලක් කාල ප්‍රධාන අංක තියෙන්නේ අරාබි ඉලක්කම් වලින් තියෙනවා, රෝම ඉලක්කම් වලින් තියෙනවා අනු අංක. ඒතකොට ඒක පටල ගන්න එපා. මම මේක මකන්න. මම මෙතෙන්දිම කියලා යන්න මේක. දැන් මෙහෙම ඔයා ප්‍රශ්න පත්‍රයක ඔහොම දැන් කලින් ස්ටේට ඔහොම ලියලා අපි හිතමු මේ ප්‍රශ්නෙට ලියලා මෙහෙම ලියලා මෙච්චරක් ඉඩ ඉතුරුනා කියලා. දැන් ඔයාලට ඕනනම් පුළුවන් මේ ඊළඟ ප්‍රශ්නේ අපි දෙවෙනි ප්‍රශ්නේ මෙතනින් පටන් ගන්න. මෙතනින් පටන් ගන්න ඉස්සරහට යන්න. මේක කරන්න එපා කවදාවත්. අනිවාර්යයෙන්ම මෙන්න මෙතන දෙක දාලා අලුත් පිටුවක පටන් ගන්න ඕනේ. දෙකේ මෙහෙම ඉරක් තියෙනවානේ. ඔන්නෝම් පටන් ගන්න. ඊට පස්සේ අණු අංකයක් තියෙනවා අණු අංක 1 කියලා. මෙහෙම ඒවා පැහැදිලිව ලියන්න ඕනේ. ඒත් මේවත් එක්ක මේවා ප්‍රධාන අංකත් එක්ක මේ අණු අංක පටලන්න එපා. ඊළඟට මේක ලිව්වන් පස්සේ ඔයාලට පුළුවන් නම් රූලක් විතර අතාරින්න පුළුවන් නම් තවත් හොඳයි. ඒතකොට එයාට පේනවා පැහැදිලිව මේ කොටස එතනින් ඉවරයි ඊළඟ කොටස මෙතනින් පටන් ගන්න. රූලක් හරි දෙකක් හරි ඇරියා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ හිස්. ඔයාලට හදිසි කරුණක් මතක් වුණා නම් ඒ කරුණත් මෙතන ලිවීමේ හැකියාවක් තියෙනවා. ඒතකොට මේකට මෙච්චර ලිව්වා නම් ඒකේ තුන්වෙනි කොටස එනවා තව රූල් දෙකක් විතර අපි අතාරිනවා මේ. හරිලා ඊළඟට මෙතනින් තුන පටන් ගන්නවා. කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක. ඊළඟට මේක අනිත් පැත්තට යනවනම් මෙතන PTO කියලා ලියන්න. ඊතලයක් දාලා පැහැදිලි කරලා ලියන්නේ තවත් හොඳයි. එතකොට එයාට පැහැදිලිව තව ඉස්සරහට යනවා කියලා. මෙහෙම කරන්න. එතකොට පැටලෙන්නේ නැහැ කාටවත්. දැන් මෙහෙම ලියුවොත් එහෙම සමහර වෙලාවට පැටලෙනවා. මම එහෙම වෙන්නේ නැහැ. නමුත් ඉතින් ඒක වැඩි හොඳයි මේ කොටස හිස් තියන්න. මේක හිස් තියලා අලුත් පිටුවකින් පටන් ගන්න. අලුත් ප්‍රශ්නය හැම වෙලාවෙම මේ මත තියන අලුත් ප්‍රශ්නයක් අලුත් පිටුවකින් පටන් ගන්න. ඒ පටන් ගන්නදී ඉහළින්ම පටන් ගන්න. මෙහෙම තමයි ඔයගොල්ලෝ උත්තර ලියන්න ඕනේ රචනා ප්‍රශ්න වලට. මේක අමතක කරන්න එපා. මේක හරිම වැදගත්. එතකොට ඔයාලට උනත් තව මේ ප්‍රශ්නේ කොටසක් මතක් වුණා නම් ඒ කොටස ලියන්නත් මෙතන ඉඩ තියෙනවා. ඊට මේකට කිසිම ප්‍රශ්න නැහැ. පැහැදිලිව එතකොට බලා ගන්න පුළුවන් ප්‍රශ්න. ඊට පස්සේ දැන් අද අපි පරම්පරා ප්‍රත්‍යාවර්තනේ හා සම්බන්ධ යෝග රචනා ප්‍රශ්නයකුත් කතා කරා, රචනා ප්‍රශ්නයකුත් කතා කරා. තව එක දෙයක් මට වන් කියන්න. බාහිර කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ. කොහොම පාඩම් කරලා ඉවරත් ප්‍රශ්න කරන්නේ නැත්තම් වැඩක් නැහැ. ප්‍රශ්න කරන්න වෙනවා. ප්‍රශ්න කරොත් තමයි ඔයාලට එක එක අවස්ථාවලට මුහුණ දෙන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් පාඩම් කරලා ඉවර කරලා විභාගයට ගිහිලා ප්‍රශ්න කරනවට වැඩිය දැන් ඉඳන්ම ප්‍රශ්න කරන්න පුළුවන් නම් ඉතාමත්ම හොඳයි. ඒක තමයි ඔයගොල්ලෝ කරන්න ඕනේ. පුළුවන් තරම් ප්‍රශ්න කරන්න. පාඩම් කරන්න සම්පූර්ණයෙන් පාඩම් කරලා ප්‍රශ්න කරන්න. සම්පූර්ණයෙන්ම ඒකකෙම ඉවර වෙනකන් ඉන්න එපා. ඒකක ඉවර වෙනකන් ඉන්නේ නැතුව ඒකකේ කොටසක් ඉවර කරනවා ඊට අදාළ ප්‍රශ්න හොයාගෙන කරනවා. තව කොටසක් ඉවර කරනවා ඊට අදාළ ප්‍රශ්න හොයාගෙන කරනවා. එහෙම තමයි ඔයගොල්ලෝ කරගෙන ඉස්සරහට යන්න ඕනේ. එතකොට අන්තිමේදී පාඩනුත් කෙරිලා ප්‍රශ්නත් කෙරිලා. එක්ක ප්‍රශ්න විතරක් කරන්න ගියාම පාඩම් කරලා නැති හින්දා ප්‍රශ්න කරන්න බෑ. පාඩම් කරලා විතරක් ප්‍රශ්න නොකර වාගේ අර දැනුම පරීක්ෂා කිරීමේ හැකියාව ඔයාලට නැහැ. ඒ නිසා මේ දෙකම සමබරව කරගෙන යන්න උත්සාහ කරන්න. එහෙම කරොත් තමයි ඇත්තෙන්ම ඔයගොල්ලන්ගේ අර ඔයගොල්ලන් ලබාගත් දැනුම තව මුවහත් කිරීමේ හැකියාව මේ ප්‍රශ්න වලට තියෙනවා.
ඉතින් හැම වෙලාවෙම ප්‍රශ්න කරන්න උත්සාහ කරනවා. මමත් ඒ නිසා තමයි දැන් හැම වෙලාවෙම එක කොටසක් ඉවර කරලා ඊට අදාළ ප්‍රශ්න ඒත් එක්කම කරන්නේ. එහෙනම් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා මේ හා සම්බන්ධව වන පල්ලෙය කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න පුළුවන්. මම ගන්න පිටු දෙනවා. එහෙනම් ඔබට ජය. ආයුබෝවන්.